හරි දැන් බලන්න. දැන් අපි තව example එකක් ගන්න මේ විදිහට. Our teacher comes to school by red car. By a red car. රතු පාට කාර් එක තමයි අපේ ටීචර් පාසල් එන්නේ. අපේ ටීචර් පාසල් එන්නේ රතු පාට කාර් එකක. එතකොට අපිට මේ වාක්‍ය මේ sentence එක phrase එකක් විදියට ලියන්න පුළුවන්. Our teacher comes to school by a red car. Right? අපි මේක සිංහල වාක්‍ය ලියමු. අපේ ගුරුතුමිය කියමුකෝ. මේ ටීචර් කියලා ලියමු නේද? කාර් එකක එහෙමනේ කතා කරනකොට කියන්නේ කාර් එකක right නෝම තමයි අපි කියන්නේ වා. දැන් අපේ ටීචර් පාසලේ රතු පාට කාර් එකක. Our teacher comes to school by a red car. මේ විභාගයටත් තියෙනවනේ මේ ප්‍රශ්න සමානලා නේද? Write down a favorite person. මේක මොනවද 2020 ත් ඇවිල්ලා තිබුණා. ප්‍රශ්නයක්. ඔබ කැමති පුද්ගලයෙක් ගැන ලියන්න. ඉතින් ටීචර් ගැන ලියවන මේක වාක්‍යයක්. Our teacher comes to school by a red car. මේකේ තියෙනවා වචන 8ක් 9ක් විතර. හැබැයි මේකම අපිට වාක්‍ය ඛණ්ඩයක් විදිහට ලියන්න පුළුවන්. අපි ටීචර් ගැන කියන්නේ මේ බලන්න මම ලියනවා. Our teacher කියවෙන් පස්සේ අපිට පාවිච්චි කරන්න තියෙන වචනේ who. එහෙනම් මම ලියනවා our teacher who අන්න ඉතුරු ටිකේම දානවා. ටීචර් ගැන විස්තර කරන තැන නිසා who කියන එක යදුවා. වාක්‍ය ඉතුරු ටික එහෙමම ලියුවා. comes to the school by a red car. දැන් මේ වාක්‍යයේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුළුවන්. රතු පාට කාර් එකක ඉස්කෝලේට එන අපේ ටීචර් බලන්න අපිට මේ වාක්‍ය ඉතුරු ටික කියන්න පුළුවන්. බොහොම කරුණාවන්තයි. බොහොම සැරයි. හොඳට උගන්වනවා. ඉතින් මේ වාක්‍ය ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් අපි our teacher who comes to school by a red car is kind. ටීචර් බොහොම කරුණාවන්තයි. He is kind කියලා කියනවා. එතන බලන්න අපිට මේ වාක්‍ය ගත්තයින් පස්සේ 1 2 3 4 5 6 7 8 9 10 මේ නෝට වචන 10යි. is kind වචන 12යි. ඉතින් මේ වගේ වාක්‍ය ලියවනම් අර වචන 50ක් ලියන්න තියෙන රචනාවට විස්තරයට මෙතන වචන 12ක් තියෙනවා. වාක්‍ය 4කින් වැඩේ ඉවරයි නේද? වාක්‍ය 4කින් ලකුණු 5ක් අරගෙන ඉවරයි. ඒ හින්දා මෙන්න මේ වගේ වාක්‍ය ලියන විදි මේ වගේ වාක්‍ය කොටස් phrases ලියන විදි ඉගෙන ගන්න. හරි. මේකත් අපි ලියා ගන්න කට්ටිය මම තව එක්සැම්පල් එකක් අතර දෙන්නම්. ඔය එක්සැම්පල් එකත් ලියා ගන්න. මේකේ තේරුම රතු පාට රතු පාට කාර් එක පාසලට පැමිණෙන අපේ ටීචර් කියන්නේ ඉතුරු විතර කියන්නේ. වැඩි සම්පූර්ණ කරන්න. ඊළඟ උදාහරණ. තව එකක් අපි දෙන උදාහරණයක්.
My friend has a beautiful pencil box. My friend has a beautiful pencil box. මගේ යහළුවාට තියෙනවා ලස්සන පැන්සල් පෙට්ටියක්. පන්සල් ලියලා තියෙන්නේ. මගේ යාළුවාට තියෙනවා ලස්සන පැන්සල් පෙට්ටියක්. එහෙම නැත්නම් මගේ යාළුවාට ලස්සන පැන්සල් පෙට්ටියක් තියෙනවා. මේ වාක්‍යෙම අපි ලියනවා මේ විදිහට. මම හිතන්නේ මේ ඉහළ කොටස මේ කොටස ලියලා ඉවර කරන්න ඇති කියලා හිතෙනවා. කවුරු හරි ලියලා නැත්නම් මට කියන්න. මම ඒ ටික මූව් කරන්න අපෝ. රයිට්. ලියලා නැත්නම් මට කියන්න ඒ උඩ කොටස. අපි දැන් යන්නේ මේ කොටස. My friend has beautiful pencil box. මේකම අපි වාක්‍ය ඛණ්ඩයක් විදිහට ලියනවා මේ විදිහට. My friend who has a beautiful pencil box. Nila udaharane. My friend who has a beautiful pencil box. ඔතනින් පස්සේ මේ සම්පූර්ණ කොටසම noun එක විදියට සලකලා ඉතිරි වාක්‍ය ලියන්න පුළුවන්. My friend who has a beautiful pencil box is innocent. හරි අහිංසකයි. බොහොම අහිංසකයි. අපි ඒ ටික ලියන්නේ ඔය ටික සම්පූර්ණ කරන්න. දැන් මට මෙවැනි වාක්‍ය ටිකක් ලියන්න කලින් මේව සම්බන්ධ කරලා වාක්‍ය ලියන්න කලින් මම ඔබට දෙන වාක්‍ය කිහිපයක්. ඔබ ඒ වාක්‍ය වලට අදාළව වාක්‍ය ඛණ්ඩය මට ලියලා දෙන්න ඕන. Right? Write down the phrases for the given simple sentences.
Write down the phrases for the given simple sentences. Phrase එක ලියලා දෙන්න ඕනි දෙන simple sentence වලට. First one. My sister gets up early in the morning. ඒ තේරුම මගේ සහෝදරිය උදේම නැගිටිනවා. ඔබට හිතෙන්න පුළුවන් ඒ නම් මගේ සහෝදරිය නෙමෙයි වෙන කාගේ හරි සහෝදරිය කියලා නේද? Right. My sister gets up early in the morning. උදේ නැගිටින්නේ දවල් නැගිටින්නේ. වාක්‍යෙම කියමු. My sister gets up early in the morning. එහෙනම් ඔබ මීට අදාළ වාක්‍ය ඛණ්ඩය ලියලා දෙන්න. ඊළඟ වාක්‍යය. The girl is with a pink frock. ගෑල්ලා මෙක් ඉන්නවා. මේක තේරුම රෝස පාට ගවුමක් ඇඳගෙන ගෑල්ලා මෙක් ඉන්නවා කියන්නේ. The girl is with a pink frock. ඒ කියන්නේ රෝස පාට ගවුමක් ඇඳගත්තු ගෑල්ලා මෙක් ඉන්නවා. තුන්වෙනි වාක්‍යය. දැන් මේ වාක්‍ය මෙහෙම ලියාගෙන යන්න දැන් ආයේ වෙලාවක් ඕනේ නෑ දැන් උඩ කොටස ඉවරයි නම් write down කියලා ලියවා ඊට පස්සේ my sister get up early in the morning කියලා ලියවා ඊට පස්සේ ඊට යටින් මේ තියෙන හිස්සනේ ඕකේ sentence එකේ phrase එක ලියන්න ඊට පස්සේ දෙවෙනි වාක්‍ය ලියවා ඊට යටින් ඒකේ phrase එක ලියවා එහෙම ලියන්න යන්න තුන්වෙනි වාක්‍යය මේක passive voice වාක්‍යයක්. කලබල වෙන්න දෙයක් නැහැ. The computer was purchased by my uncle. පරිගණකයා මගේ මාමා විසින් මිලට ගනු ලැබුවා. කම්පියුටර් මිලට ගනු ලැබුවා. right? අපිට මේ කියන්නේ එතකොට කොහොමද? මගේ මාමා විසින් මිලට ගත් පරිගණකය කියලා වාක්‍යයේ තීතොට සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් අපිට මේක ඉස්සෙල්ලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. Phrase එක. Right? ඊළඟ වාක්‍යය.
our English class. Holds on Sunday. අපි ඉංග්‍රීසි පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා. Our English class holds on Sunday. කියන්නේ මොකද්ද? ඉරිදා පැවැත්වෙන ඉංග්‍රීසි පන්තිය. Our class, English class hold on Sunday. එහෙනම් මේක වාක්‍ය ඛණ්ඩයක් විදිහට ලියන්නට ඉන්නේ කොහොමද? ඉරිදා දින පැවැත්වෙන ඉංග්‍රීසි පන්තිය කියලා. ඊළඟ වාක්‍යය. My uncle lives in Canada. මගේ මාමා ජීවත් වෙන්නේ කැනඩාවේ. කියවෙන්න ඕනේ මොකද්ද? කැනඩාවේ ජීවත් වන මගේ මාමා. හරි මේ ටිකට උත්තර ලියන්න බලන්න. උත්තර ලියලා රේසන් ගන්න ඉක්මනට. ICT එක වෙනදා
right लीला वाला रेसन करने एक मन लिया ना हतर दिने लीला तीन था वो right रेसन कर लिए पोया right अब meeting बालमु पन्ना पालवनी का my sister gets up early in the morning එමනම් මේක අපි දන්නවා my sister කියන පස්සේ describe කරන්න යන්නේ අපි who කියන පදයට එක්ක එන අපි ලියනවා my sister who gets up early in the morning ඉතුරු ටික සම්පූර්ණ කරගන්න තියෙන කොටස my sister who gets up early in the morning උදේම නැගිටින මගේ සහෝදරිය කියලා අපිට ඉතුරු වාක්‍යයක් සම්බන්ධ කරන්න පුළුවන් right අපිට ඕනේ නම් මෙතන වාක්‍යයක් සම්බන්ධ කරලාම ලියන්නත් පුළුවන් my sister who gets up early in the morning මහන්සි වෙලා පාඩම් කරනවා මම ලියන්න බලන්න එක study hardly HARD ඔන්න බලන්න ඒක එතකොට මේ වාක්‍ය දිහා බලපුවාම අපිට පේනවා මේ බලන්න my sister who gets up early in the morning මම ඒකට වෙන් කරන්න ඒක ගොඩේ වගේ ඉඳලා my sister who gets up early in the morning study hardly එතකොට මේක නිකන් බලවල් වල කියන morning study hardly කියලා morning නෙමෙයි
උදේ තමයි මගේ සහෝදරිය උදේම නැගිටින මගේ සහෝදරිය තමයි මහන්සි වෙලා පාඩම් කරන්නේ. right? things අපි මේකේ ලියන්නේ වාක්‍ය ඛණ්ඩය විතරක් නිසා මේ ගන්න තිබුණා නම් ඇති. ඊළඟ එක අපි අහමු කට්ටියකින් නේද ලියපු අයගෙන් කවුද කියන්නේ? සචිනි කියන්න බලන්න මේ දෙවෙනි එක කොහොමද ඔයා ලියුවේ කියලා? The girl who is with the pink frock. right very good එන්නේ කොහමද? the girl then a girl විස්තර කරන්නේ who is with a pink frock. ඒ කියන්නේ මොකද්ද? රෝස පාට ගවුමක් ඇඳගෙන ඉන්න ගෑනු ළමයා. අවශ්‍ය නම් ඉංග්‍රීසි සිංහල අර්ථය ඔබට ලියා ගන්න පුළුවන්. තුන්වෙනි වාක්‍යය දැන් මේක ලියාගත්තේ නැති අය ලියා ගන්න. The girl who is with a pink frock. ඊළඟට a computer was purchased by my uncle. මේක ලියනවා ලියපු කෙනෙක්ගෙන් අහමු. හංසක කියන්න බලන්න මේකට උත්තරේ. A computer who was by my uncle. a computer කියවෙන් පස්සේ අපි කල්පනා කරන්න ඕනේ ඒක ලයිව්ද නැද්ද කියලා. ලිවිං තින් එකක්ද කියලා. එහෙනම් ජීවි වස්තුවක්ද නැද්ද කියලා බලන්න ඕනේ. කම්පියුටර් කියලා කියවන් පස්සේ ඒක ජීවි වස්තුවක් නෙවෙයි. අජීවි වස්තුවක්. ඒ නිසා අපි සදා පාවිච්චි කරන්නේ which කියන පදය. which කියන පදේ තමයි පාවිච්චි කරන්නේ. right? ඒ නිසා මේක ලියවෙන්න ඕනේ මේ විදිහටයි. a computer නේ අපි ගත්තේ. ඒක විස්තර කරන්නේ කම්පියුටරේ. මගේ මාමා විසින් මෙලදී ගත්ත කම්පියුටරේට අකුණු ගැහුවා. එහෙමනේ වාක්‍යය සම්පූර්ණයෙන් මගේ මාමා විසින් මෙල්ට ගත්ත කම්පියුටරේ කැඩුනා. මගේ මාමා විසින් මෙල්ට ගත්ත කම්පියුටරේ ගොඩක් ගණන්. මගේ මාමා විසින් මෙල්ට ගත්ත කම්පියුටරේ හරිම ලාභයි. ඒ වගේ වාක්‍යයක් යොදන්නේ කියන්නේ. එතකොට අපි මේ කම්පියුටරේ ගැනයි කියන්නේ. කම්පියුටරේ කියන්නේ අජීවී වස්තුවක් නිසා අපි පාවිච්චි කරනවා which කියන පදේ. Computer which was purchased by my uncle. මේකේ තේරුම මගේ මාමා විසින් මිලටගත් පරිගණකය. හරි? right. Next one. Our English class hall on Sunday. Yes. Sayumi. Kiyan balan? Is Sayumi there? Yes, Sayumi. Yes. Class which holds on Sunday. Yes, correct. Very good. Our English class ki ambasi, that is not living thing. So we can use the word which for describe this. Right. Our English class simple which 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 is on a which ක්‍රියාපද holds on Sunday. මේක තේරුම ඉරිදා දින පැවැත්වෙන
අපේ ඉංග්‍රීසි පන්තිය which කියන එකට that දාන්න පුළුවන්. නවෝදයගේ ප්‍රශ්නේ which වෙනුවට that දාන්න පුළුවන්. දැනට අපි පාවිච්චි කරමු which සහ who කියන පද දෙක විතරක්. right? එතකොට අපිට ලේසි. ඉරිදා දින පැවැත්වුණ අපේ ඉංග්‍රීසි පන්තිය කියලා තමයි මේ වාක්‍යයේ වෙනස්. last sentence. My uncle lives in Canada. මගේ මාමා ජීවත් වෙන්නේ කැනඩාවේ. කැනඩාවේ ජීවත් වෙන මගේ මාමා කියලා තමයි මේකෙදි කියන්න වෙන්නේ. විහාගි කියන්න බලන්න මේකට උත්තරේ. My uncle who lives in Canada. Who's the who the? Who? Right. My uncle who lives in Canada. Right. Correct. Very good. My uncle who lives in Canada. මේක වාක්‍ය ඛණ්ඩයක්. මේ ලියපු වාක්‍ය පහටම ඉතුරු කොටස අපට සම්පූර්ණ කරන්න පුළුවන්. මම මේකෙම ඔබ මේ වාක්‍ය පහේ යටින් වෙනම ලියන්න. මම මේ වාක්‍ය මෙන්න මේ විදිහට ලියන එකක් බලන්න. මේ විදිහට ලියපු වාක්‍යයට වෙනම වාක්‍යයක් සම්බන්ධ කරනවා. මේ බලන්න. My uncle who lives in Canada. My uncle who lives in Canada. කැනඩාවේ ජීවත් වෙන මගේ මාමා ඊයේ අපේ ගෙදර ආවා. දැන් අපේ ගෙදර ආවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ කැනඩාවේ ඉන්න මාමනේ ආවේ. මෙතනින් පස්සේ කියන my uncle who lives in Canada. කැනඩාවේ ජීවත් වෙන මාමා. කවුද කැනඩාවේ ජීවත් වෙන මාමා තමයි noun එක දැන්. නාමපදේ. එයාගේ ක්‍රියාපදේ මොකද්ද? ආවා. කොහෙද ආවේ? අපේ ගෙදර. came ආවා. Our house. Yesterday. බලන්න වාක්‍යයේ ලස්සන. එතකොට my uncle who lives in Canada කියන මෙන්න මේ කොටස තමයි මේ වාක්‍යයේ noun එක වෙන්නේ. noun එක වෙන්නේ. My uncle who lives in Canada came our house yesterday. දැන් මේක බලපුවාම මේ කෙනෙකුට හිතෙන්න ඕන කැනඩාව අපේ ගෙදර ආවා වගේ. මේ එහෙම නේද හිතෙන්නේ මේ කොටස ගත්තොත් එහෙනම් මේ Canada came our house yesterday. මේ කැනඩාව අපේ ගෙදර ඇවිල්ලා නෙවෙයි. කැනඩාවේ ඉන්න මාමා ඇවිල්ලා තියෙන්නේ. මේ වාක්‍ය ලියනකොට මේවා තේරුම් ගන්නකොට හරියට අවබෝධයකින් යුක්තව වැඩේ කරන්න ඕනේ. නැත්නම් අපට කෙලින්ම හිතෙන්නේ ක්‍රියාපදයේ ආසන්නයේ තියෙන මෙන්න මේක තමයි නාමපදය කියලා හිතලා ගත්තොත් වාක්‍යයේ ඉන්න සම්පූර්ණ වැරදි අර්ථය. කැනඩාව කොහොමද අපේ ගෙදර එන්නේ? ඇත්තට මොකද්ද? කැනඩාවේ ජීවත් වෙන මගේ මාමා කියන මෙන්න මේ කොටසම තමයි අපි සබ්ජෙක්ට් එක විදිහට ගන්න. අන්න ඒ වාක්‍යයේ සබ්ජෙක්ට් එක මේ විදිහට අරගෙන ඒ වාක්‍යයේ ක්‍රියාපදයේ came මේ තුරු ටික ඔබ්ජෙක්ට් එක මේ විදිහට තමයි මේ වාක්‍ය ගොඩනගන්නේ. ඉතින් අපි ඊළඟ දවසේ මේ වගේ වාක්‍ය තව ටිකක් විස්තරාත්මකව කතා කරමු. අවසාන වාක්‍ය ඔබට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ලියලා ඉතිරි වාක්‍ය හතරටත් ඔබ කැමති විදිහට උත්සාහ කරන්න වෙන වෙන objects ටිකක් එකතු කරලා දාන්න. වෙන verbs ටිකක් objects ටිකක් එකතු කරලා වාක්‍යෙ ගොඩ ගන්න උත්සාහ කරන්න. නැති වුණත් කමක් නැහැ. මම ලබන සතියේ ටික අපහු සාකච්ඡා කරනවා කොහොමද? හරි. ඉතින් මෙන්න මේ අන්තිම වාක්‍ය අවශ්‍ය නම් ඔබට ලියා ගන්න පුළුවන්. My uncle who lives in Canada came our house yesterday. බලන්න වාක්‍ය කොච්චර විශාල වුණාද කියලා. right.
එමනම් අපි මෙතනින් මේක අද දවසට අවසන් කරනවා. මොකද්ද යශෝදා කියන්න මට ඇහෙන්නේ නැවා කියන එක. Sir, ICT පන්තිය වෙනදා ICT පන්තිය Oh, I can't hear Yashoda. මට ටෙක්ස්ට් එකක් දාන්න යශෝදා මොකක්ද කියන්නේ කියන එක right මේ අපි මේ group මගේ මේ WhatsApp එකට හරි දාන්න නැත්නම් මේකට හරි දාන්න. So we are going to conclude the lesson today. We are going to start the ICT class at 10:15. Please participate to the ICT students at 10:15, right? So see you. Bye bye.